හරි බලන්නකෝ 2014 ස්ට්‍රක්චර්ඩ් වල තුන්වෙනි ස්ට්‍රක්චර්ඩ් එක මේක අපෙන් අහනවා වීදුරු ප්‍රිස්මයක් භාවිතා කර වීදුරු වල වර්තනාංකය n නිර්ණය කිරීම සඳහා ඔබට සම්මත වර්ණාවලි මානයක් වීදුරු ප්‍රිස්මයක් සහ සෝඩියම් ආලෝක ප්‍රභවයක් දීලා තියෙනවා. දැන් මෙතන සෝඩියම් ආලෝක ප්‍රභවෙත් දීලා තියෙනවා. වර්ණාවලිමානයේ ප්‍රිස්ම මේසයේ කේන්ද්‍රය හරහා වන සිරස්තක්ෂය වටා එකිනෙකින් සායත්ව භ්‍රමණය කළ හැකි සංරචක දෙක ලියන්නලු. වර්ණාවලිමානයේ භ්‍රමණය කරවන කොටස් දෙකක් තියෙනවා. හරිද? ප්‍රිස්ම මේසයේ හරි මැදින් යන සිරස්තක්ෂය වටේ භ්‍රමණය කරවෙන කොටස් දෙකක් තියෙනවා. ඒක තමයි එකක් දුරේක්ෂය අනිත් එක ප්‍රිස්ම මේසය. හරිද? ප්‍රිස්ම මේසෙත් භ්‍රමණය කරවන්න පුළුවන්. ඊළඟට දුරේක්ෂයත් භ්‍රමණය කරවන්න පුළුවන්. හරිද? උත්තරය වෙන්න ඕනේ දුරේක්ෂය සහ ප්‍රිස්ම මේසය. ඊට පස්සේ අපෙන් අහනවා වර්ණාවලිමානයේ භාවිතයෙන් මිනුම් ගැනීම ආරම්භ කිරීමට පෙර පහත් සඳහන් අයිතම සඳහා ඔබ විසින් කළ යුතු තීරුමාරු කිරීම වල ප්‍රධාන පියවර ලියන්නලු. හරිද? ප්‍රධාන පියවර ටික ලියන්නයි කියලා කියනවා තීරුමාරු කිරීම වල. පළවෙනි තීරුමාරුව උපනිත. අපි උපනිත තීරුමාරු කරන්නේ මෙහෙම. උපනිත තීරුමාරු කරනවා ඇහැට විඩාවකින් තොරව හරස්කම්බි පැහැදිලිව පේනකම්. මොකද අපි හරස්කම්බි වලට ප්‍රතිබිම්බ සමපාත කළා තමයි කොණම අනින්නේ. ඒකට හරස්කම්බි පැහැදිලිව පේන්න ඕනි. සැලකියුතු වෙලාව පරීක්ෂණයේදී මේක දිහා එක දිගට බලන් ඉන්න වෙනවා. ඒ නිසා හරස්කම්බි වල දෘෂ්ටිය ඇහැට විඩාවකින් තොර වෙන්න ඕනි. එහෙනම් පළවෙනි එකට උත්තරේ උපනත සීරුමාරු කරන්නේ ඇසට විඩාවකින් තොරව හරස්කම්බි පැහැදිලිව පෙනෙනසේ සීරුමාරු කළ යුතුයි. ඇසට විඩාවකින් තොරව හරස්කම්බි පැහැදිලිව පෙනෙනසේ සීරුමාරු කිරීම. ඇසට විඩාවකින් තොරව හරස්කම්බි පැහැදිලිව පෙනෙනසේ සීරුමාරු කිරීම. ඊළඟට දුරේක්ෂය. අපි දුරේක්ෂය සීරුමාරු කරන්නේ අපි දුරේක්ෂයෙන් බලනවා ඈත තියෙන වස්තුවක් දිහා. ඒ ඈත තියෙන වස්තුවේ ප්‍රතිබිම්බයක් හරස්කම්බි මත හැදෙනකන් දුරේක්ෂය සීරුමාරු කරන්න ඕන. ඈත පිහිටි වස්තුවක ප්‍රතිබිම්බය හරස්කම්බි මත සෑදෙන පරිදි දුරේක්ෂය සීරුමාරු කළ යුතුයි. මෙතන ලොකු විස්තර ලියන්න ඉඩක් දීලා නැහැ. පොඩි ඉඩයින් දීලා තියෙන්නේ. දුරේක්ෂය සීරුමාරු කරන්නේ ඈත පිහිටි වස්තුවක ප්‍රතිබිම්බය හරස්කම්බි මත සැකසෙන පරිදි දුරේක්ෂය සීරුමාරු කළ යුතුයි. ඔය කොහොමද හරස්කම්බි මත ඒ කියන්නේ වස්තුවක ප්‍රතිබිම්බයක ඒ කියන්නේ සමපාතයක් නිරීක්ෂණය කරන්නේ කියලා සමපාතය නිරීක්ෂණය කරන ආකාර දෙකක් මීට කලින් ස්ට්‍රක්චර්ඩ් එක ආලෝකයේදී කතා කළා. මට මතක විදිහට 2014 වගේ අවුරුද්දක 2013 දී ආලෝකීය ස්ට්‍රක්චර්ඩ් එකේ අපි කතා කරා. මට මතක නැහැ හරියටම අවුරුද්ද මොකද්ද කියලා. අර සමපාතය නිරීක්ෂණය කරන ආකාරය. ඊට පස්සේ සමාන්තරකයේ නිරීක්ෂණය මේ සීරුමාරු කරද්දී සමාන්තරකයේ සීරුමාරු කරද්දී පියවර කීපයක් තියෙනවා අනුගමනය කරන්න ඕනි. පළවෙනි පියවර තමයි දික්සිදුර ප්‍රභාවත් කරන්න ඕනේ, ආලෝකමත් කරන්න ඕනේ. අපිට දීලා තියෙන සෝඩියම් ආලෝක ප්‍රභවයක්නේ. එහෙනම් අපි ඒක පාවිච්චි කරමු. දැන් මෙතන දික්සිදුර සෝඩියම් ආලෝක ප්‍රභවයෙන්ම සෝඩියම් පහනෙන්ම ආලෝකමත් කළ යුතුයි කියලා නැහැ මේ කොටසේදී. සෝඩියම් පහනම ඕනි වෙන්නේ වර්තනය අධ්‍යයනය කරද්දී විතරයි.
නමුත් අපිට දීලා තියෙන ආලෝක ප්‍රභවය සෝඩියම්. එහෙනම් ලියන්න පළවෙනි ස්ටෙප් එක. දික්සිදුර සිහින් කර එය ඉදිරියේ සෝඩියම් ආලෝක ප්‍රභවය එහෙම නැත්නම් සෝඩියම් ලාම්පුව දල්වන්න. දික්සිදුර සිහින් කර එය ඉදිරියේ සෝඩියම් ලාම්පුව දල්වන්න. ඒක අර දික්සිදුර ඉදිරියේ සෝඩියම් ලාම්පුව දල්වනවා කියන එක තියෙන්න ඕනේ. එහෙම නැත්නම් දික්සිදුර ආලෝකමත් කරන්න කියලා පළවෙනි පොයින්ට් එක තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්නේ සමාන්තරිකය සමග එක එල්ලේ දුරේක්ෂය අරන් එනවා. හරිද? ඊට පස්සේ දෙවෙනි එක සමාන්තරිකය සමග එක එල්ලේ පිහිටනසේ දුරේක්ෂය රැගෙන එන්න. සමාන්තරිකය සමග එක එල්ලේ පිහිටනසේ දුරේක්ෂය රැගෙන එන්න. ඊට පස්සේ කරන්නේ අර දික්සිදුරෙන් පේන අපිට දුරේක්ෂයෙන් පේන දික්සිදුරේ ප්‍රතිබිම්බය හරස්කම්බි මත පෙනෙන පරිදි දික්සිදුර සීරුමාරු කරන්න ඕනේ. සමාන්තරකයේ සීරුමාරු කරන්න ඕනේ. ලියා ගන්න. දික්සිදුරේ ප්‍රතිබිම්බය හරස්කම්බි මත පෙනෙනසේ එහෙම නැත්නම් හරස්කම්බි මත සෑදෙනසේ දික්සිදුරේ ප්‍රතිබිම්බය හරස්කම්බි මත සෑදෙනසේ සමාන්තරිකයේ සීරුමාරු කරන්න. දික්සිදුරේ ප්‍රතිබිම්බය හරස්කම්බි මත සෑදෙනසේ සමාන්තරිකයේ සීරුමාරු කරන්න. බලන්න ඊළඟට C කොටස. C කොටස කියනවා ප්‍රිස්ම මේසේ මට්ටම් කිරීම සඳහා දෙක A රූපයේ පෙන්වා ඇති PQR ප්‍රිස්මය භාවිතා කිරීමට ඔබට කියලා තියෙනවා. PQR ප්‍රිස්මය පාවිච්චි කරන්නයි කියලා තියෙනවා. මුලින්ම අහනවා ප්‍රිස්ම මේසේ මට්ටම් කර ගැනීමට PQR ප්‍රිස්මය ඔබ විසින් ප්‍රිස්ම මේසේ මත තැබිය යුතු ආකාරය දෙක B රූපය මත අඳින්නයි කියලා කියනවා. මේ බලන්න. ඔය LMN කියන්නේ මේකේ සන්තුලන ස්කෘප්. LMN කියන්නේ සන්තුලන ස්කෘප්පු. හරිද? සන්තුලන ස්කෘප්පු. දැන් මේක අපෙන් අහන්නේ ප්‍රිස්ම මේසේ තියන්න ඕනි කොහොමද කියලා. ප්‍රිස්ම මේසේ තියන්න ඕනි විදිය කොහොමද කියලා. මෙතන ප්‍රිස්ම මේසේ කේන්ද්‍රය මෙතන. ඔය සමාන්තරිකය එල්ල වෙන්නේ ප්‍රිස්ම මේසේ කේන්ද්‍රයට. සමාන්තරිකය එල්ල වෙන්නේ ප්‍රිස්ම මේසේ කේන්ද්‍රයට. එහෙනම් අපි ප්‍රිස්මයේ තියෙනකොට අනිවාර්යෙන් ප්‍රිස්මය විසින් සමාන්තරිකයේ කේන්ද්‍රය වැහෙන්න ඕනි. කේන්ද්‍රය දිහාවට එල්ල වෙලා තියෙන්න ඕනි. ඊට අමතරව ප්‍රිස්මයේ එක ශීර්ෂයක්
ප්‍රිස්ම මේසේ දෙසට මේ සමාන්තරකයේ දෙසට එල්ල වෙලා තියෙන්නත් ඕනේ. එක ප්‍රිස්මෙන් කේන්ද්‍රය වැහෙන්න ඕනේ. ශීර්ෂයක් සමාන්තරකයේ දෙසට එල්ල වෙලා තියෙන්න ඕනේ. එක මුහුණතක් අර ස්කුරුප්පු දෙකක් ක්‍රියා කරන රේඛාවකට ලම්බකව තියෙන්න ඕනේ. එක මුහුණතක් ස්කුරුප්පු දෙකක් ක්‍රියා කරන රේඛාවකට ලම්බකව තියෙන්න ඕනේ. ඒ විදිහට එන විදිහට අපිට ප්‍රිස්ම ඇඳගන්න පුළුවන්. ඔන්න ඔය වගේ ප්‍රිස්ම තියෙන්න ඕනේ. එතකොට මෙයාගේ වැදගත් ලක්ෂණ ටික තමයි මොනවද වැදගත් ලක්ෂණ ටික? ප්‍රිස්මය විසින් මේක සමපාද ප්‍රිස්මයක් විදිහට මදින්න. ප්‍රිස්මය විසින් කේන්ද්‍රය වහන්න ඕනේ. ප්‍රිස්ම මේසේ කේන්ද්‍රය ප්‍රිස්මයේ ශීර්ෂයකින් යන්තමට වහන්න ඕනේ. ප්‍රිස්මයේ එක මුහුණතක් ස්කුරුප්පු දෙකක් ව්‍යාකරණ රේඛාවකට ලම්බක වෙන්න ඕනේ. ප්‍රිස්මයේ එක මුහුණතක් ස්කුරුප්පු දෙකක් ව්‍යාකරණ රේඛාවකට ලම්බක වෙන්න ඕනේ. ඊළඟට ප්‍රිස්මයේ ශීර්ෂයක් සමාන්තරකයේ දෙසට එල්ල වෙලා තියෙන්න ඕනේ. ඔන්න ඔය ලක්ෂණ තුන තියෙන්න ඕනේ. ඒ ලක්ෂණ තුන මතක තියාගන්න. හරිද? එහෙනම් අපිට මේක අඳින්න වෙන්නේ ওই විදිහට. ඒ ලක්ෂණ තුන නම් පැත්තක ලියාගන්න. ලක්ෂණ තුන නම් පැත්තක ලියාගන්න. ප්‍රිස්මයේ ශීර්ෂයක් විසින් කේන්ද්‍රය වැසීම. ඒක පළවෙනි ලක්ෂණය. ප්‍රිස්මයේ විසින් කේන්ද්‍රය වැසීම. එහෙම නැත්නම් ප්‍රිස්මයේ ශීර්ෂයක් විසින් කේන්ද්‍රය මැද කිරීම. කේන්ද්‍රය කියන්නේ ප්‍රිස්ම මේසයේ කේන්ද්‍රය. ප්‍රිස්මයේ ශීර්ෂයක් විසින් ප්‍රිස්ම මේසයේ කේන්ද්‍රය මැද කිරීම. දෙවෙනි ලක්ෂණය ප්‍රිස්මයේ ශීර්ෂයක් සමාන්තරකයේ දෙසට එල්ලවීම. ප්‍රිස්මයේ ශීර්ෂයක් සමාන්තරකයේ දෙසට එල්ලවීම. තුන්වෙනි ලක්ෂණය ඉහත සමාන්තරකයේ දෙසට එල්ල වූ සමාන්තරකයේ දෙසට එල්ල වූ ශීර්ෂයට අනුබද්ධ ප්‍රිස්මයේ එක් මුහුණතක් ප්‍රිස්ම මේසයේ ස්කුරුප්පු යාකරන රේඛාවකට ලම්බක වීම. ප්‍රිස්ම මේසයේ ස්කුරුප්පු යාකරන රේඛාවකට ලම්බක වීම.
හරිද? ඒ ලක්ෂණ තුන තියෙන්න ඕනේ. ඊට පස්සේ D කොටසට ගියොත් D කොටසට ගියොත් මේකේ අහනවා ප්‍රිස්මය තුලින් ආලෝක කිරණය අවම අපගමන කෝණය ප්‍රිස්මය තුලින් ආලෝක කිරණයක අවම අපගමන කෝණය නිර්ණය කිරීම සඳහා මිනුම් දෙකක් ලබා ගැනීමට අවශ්‍යයිලු. රෝම ඉලක්කම් 1 කියනවා ප්‍රිස්මය මත ප්‍රිස්ම මේසය මත ප්‍රිස්මය තබා අවම අපගමන අවස්ථාව ලබා ගැනීමට වර්ණාවලි මානය සීරුමාරු කළ පසු ප්‍රිස්මය හරහා කිරණය ගමන් ප්‍රිස්මය හරහා කිරණය අපගමනය වීම පෙන්වීමට කිරණ සටහනක් තුන රූපය මත අඳින්නලු. හරිද? තුන රූපය මත අඳින්නලු දුරේක්ෂයේ පිහිටුමද අඳින්නයි කියලා කියනවා. දැන් මේ අවම අපගමන අවස්ථාවට දාලා කිරණ සටහන අඳින්නේ. කිරණයක් අහන්න එක කිරණයක් ගැන. අවම අපගමන අවස්ථාව. හරිද? අවම අපගමන අවස්ථාවට අදාළව කිරණයක් අහන්නේ. මේ බලන්න. මේ තියෙන්නේ ප්‍රිස්ම මේසය. මෙතන සමාන්තරිකයේ තියෙනවා. මෙතන සමාන්තරිකයේ තියෙනවා. අපි හිතමු ප්‍රිස්මය මෙන්න මෙහෙම තිබ්බයි කියලා. ඔහොම තිබ්බොත් මෙතන අභිලම්බෙත් එක්ක අවම අපගමන අවස්ථාවක් නේ තියෙන්න ඕනේ. අවම අපගමන අවස්ථාවක් නේ. අපි මෙහෙම අඳිමු. මේ ප්‍රිස්ම මේසෙ තියෙනවා සමාන්තරකයේ තියෙනවා. අපි හිතමු ප්‍රිස්මේ මෙන්න මෙහෙම තියෙන්නේ. හරිද? මෙතන ලක්ෂණ ටික හරියට ඇඳගත්තා නම් හරි. මෙයාගේ මේ විදිහට යන ආලෝක කිරණය මෙතනදී වැදිලා සමමිතිකව යන්න ඕනි. මෙන්න මෙහෙම යනවා. මේ අක්ෂයේ දෙපැත්තේ සමමිතික විදිහට යන්න ඕනි. එහෙම ගිහිල්ලා මෙතන පතන කෝණේ නිර්ගත කෝණයි සමාන වෙන්නත් ඕනි. එහෙනම් පතන කෝණේ නිර්ගත කෝණේ සමාන වෙන විදිහට ඔන්නෝම යන්නත් ඕනි. ඒක මතක තියාගන්න මේකේ පතන කෝණය සහ නිර්ගත කෝණෙත් සමාන වෙන්න ඕන. හරිද? ඔය විදිහට තියෙනවා. හරි.
මේක තව ටිකක් පැහැදිලි කරලා එන්නත් මේ ටිකක් තව ටිකක් ප්‍රිස්මේ ආනද වුණා නම් හොඳයි. ප්‍රිස්මේ තව ටිකක් ඇල කරා නම් මේක හරියට මැද ගන්න පුළුවන්. අර ලක්ෂණ ටික මේමනේ සමාන්තරකයේ තියෙන්නේ. ඒකට මේක යන්නේ මේ විදිහට සමපාද හැඩයටම ප්‍රිස්මේ පොඩ්ඩක් ඒ විදිහටම ගත්තොත් මේක හොඳටම පැහැදිලි වෙනවා. හරි. මෙහෙම යන ආලෝක කිරණය මෙතනදී මේ විදිහට සමමිතිකව යන්න ඕනි. ඊට පස්සේ මේ පැත්තට හැරෙන්න ඕනි. ඔන්න ඔය විදිහට තියෙන්න ඕනි. හරිද? ඔය විදිහට තියෙන්න ඕනි. දැන් ඒක අඳින්දී අර වර්තනයේ භාජනය වෙන්නේ නැති මුහුණත මුලින්ම ඇඳනම් ලේසි. ඒක ටිකක් වක්‍ර කරලා ඒක පොඩ්ඩක් මේ ආනත කරලා ඇඳනම් ලේසි. ඒක ටිකක් ආනත කරලා ඇඳනම් ලේසි. හරිද? ඊට පස්සේ අපෙන් අහන්නේ මේ කිරණය ඇඳලා මේක ඇඳලා දුරේක්ෂයේ පිහිටුම අඳින්නයි කියලා කියනවා. එහෙනම් දුරේක්ෂය තියෙන්න ඕනි මෙන්න මෙතන. දුරේක්ෂය මේක ඇඳොත් දුරේක්ෂය තියෙන්න ඕනි මෙන්න මෙතන. ඊට පස්සේ මෙයාගේ අපගමනය පෙන්වන්නත් ඕනි. එතකොට මේ ආලෝක කිරණේ යන්න ගියේ මෙන්න මේ පාරේ. දැන් යන්නේ මේ පාරේ. එහෙනම් මෙන්න මේ කෝණේ තමයි අපගමන කෝණය. ඔය කෝණේ තමයි අපගමන කෝණය. ඊළඟට අහනවා ක්‍රමලකන් දෙකේ සෝඩියම් ආලෝකය සඳහා ඉහත සඳහන් කර ඇති මිනුම් දෙකට අනුරූපව එක් පරිමාණයක පාඨාංක අපිට දීලා තියෙනවා මෙහෙම. 143යි අංශක 143යි කලා 29 අංශක 183යි කලා 15. අපෙන් අහනවා අවම අපගමන කෝණය කීයද කියලා. මෙතන අංශක 360 හරහා ගමන් කළා නැහැලු. එහෙනම් 360 හරහා ගමන් කළා නැත්නම් හරි සරලයි මොකද කරන්න තියෙන්නේ? ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරා නම් හරි. හරිද? අංශක 360 එහෙම නැත්නම් අංශක බිඳුව සලකුණ මැදි වෙලා නැහැ. ඒක මැදි වුණොත් පොඩ්ඩක් ඒක සලකන්න වෙනවා. ඒතර මෙතන ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරා නම් හරි. එතකොට අවම අපගමන කෝණය එන්නේ ලොකු එක්කෙනා වෙන්නේ 183යි කලා 15 අංශක 183යි කලා 15 ඕකෙන් අඩු කරන්න ඕනේ 143යි කලා 29 කලා 29 මේක අඩු කරන්න තියෙන්නේ. ඒතර අපි දන්නවා කලා 15න් කලා 29ක් බෑ. නම් මේකෙන් අංශකයක් ඉල්ල ගන්නවා. අංශකයක් කියන්නේ කලා 60ක්. කලා 60යි 15යි කලා 75යි 75න් 29ක් ගියාම කීයද? 75න් 29ක් ගියාම 75න් 30ක් ගියාම 45යි. එහෙනම් 29ක් ගියා කියන 46යි. මෙතන කලා 46යි. ඊට පස්සේ මෙතන 183 තියෙන්නේ දැන් 183න් අංශකයක් ගහ පැත්තට ගිය නිසා 182 වෙනවා. ඒතකොට 143ක් අයින් කරාම 39යිනේ. අංශක 39යි කලා 46යි. ඔන්න අවම අපගමන කෝණය. ඊට පස්සේ C කොටස E කොටස ඔබ අවම අපගමන ස්ථානය හඳුනාගෙන එය හරස්කම්බි මතටගෙන ආපසු ඒ නැවත සනාථ කර ගැනීම සඳහා වඩා කුඩා පතන කෝණයකින් පටන්ගෙන අවම අපගමන ස්ථානය හරහා ගමන් කරන ලද
ගමන් කරන තුරු දික්සිදුරේ ප්‍රතිබිම්බේ සන්තතිකව නිරීක්ෂණය කරමින් ප්‍රිස්ම මේසයේ කැරකවීමට කියලා තියෙනවලු. අපිට දැන් කියනවා 4A B සහ D එවැනි කැරකුමකදී අනුගාමී ස්ථාන 5කින් 3ක් කියලා කියනවා. දික්සිදුරේ ප්‍රතිබිම්බේ නිරීක්ෂණය කළ හැකි වූ වෙනත් පිහිටුම් පෙන්වනවලු. හරිද? ස්ථාන 3කට අදාළ පිහිටුම් පෙන්වනවලු. 4C සහ 4E රූප මත දික්සිදුරේ ප්‍රතිබිම්බ ඇඳීමට බලාපොරොත්තු වන දැකීමට බලාපොරොත්තු වන ස්ථාන වල ඒවා අඳින්නයි කියලා කියනවා. දැන් මෙහෙමනේ දැන් දික්සිදුර එක පැත්තකට ගිහිල්ලා අපගමණයෙන් පස්සේ අනිත් පැත්තට හැරෙන්න එපේ. දික්සිදුර එක පැත්තකට කැරකිලා අනිත් පැත්තට හැරෙන්න ඕනි. දැන් මෙතන දික්සිදුර ප්‍රතිබිම්බය ඔයාලට පේනවා පළවෙනි එකේදී දකුණට ගිහිල්ලා තියෙනවා. හරිද? දික්සිදුරේ ප්‍රතිබිම්බය දකුණට ගමන් කරලා තියෙනවා. එහෙනම් ඒ දකුණට ගමන් කරපු දික්සිදුරේ ප්‍රතිබිම්බය වමට හැරෙන්න ඕනි. දකුණට ගමන් කරපු දික්සිදුරේ ප්‍රතිබිම්බය වමට හැරෙන්න ඕනි. දික්සිදුරේ ප්‍රතිබිම්බය වමට හැරෙන්න ඕනි. හරිද? දැන් මෙතන පළවෙනි එකේ දික්සිදුර තියෙන්නේ මෙන්න මේ වගේ තැනක. එතන තිබිච්ච දික්සිදුර දැන් මේ දකුණට ගිහිල්ලා තියෙන්නේ ප්‍රතිබිම්බය. මේ දකුණු පැත්තට ගිහිල්ලා තියෙන්නේ. ඒක ආපහු වමට හැරෙන්න ඕනි. ඒ වගේම සිරස් කම්බිය මත දික්සිදුර ප්‍රතිබිම්බය තියෙන්නත් ඕනි. එහෙනම් ওই සිරස් කම්බිය මත දික්සිදුර ප්‍රතිබිම්බය හැදෙන්නේ මෙන්න මෙතන වෙන්න ඇති. සිරස් කම්බිය මත දික්සිදුර ප්‍රතිබිම්බය හැදෙන්නේ මෙන්න මෙතන. ඔතනදී සිරස් කම්බිය මත දික්සිදුර ප්‍රතිබිම්බය හැදෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ නැවත දකුණට ගිය කෙනා වමට ගිහිල්ලා. දකුණට ගිය දික්සිදුර ප්‍රතිබිම්බේ වමට ගිහිල්ලා තියෙන්න ඕන. හරිද? එතකොට අපිට උත්තරේ ගන්න වෙන්නේ ඔය වගේ තැන් දෙකක්. මේකයි උත්තරේට අරගන්න සිද්ධ වෙනවා. අර මතක තියාගන්න දකුණට ගමන් කරපු දික්සිදුරේ ප්‍රතිබිම්බය වමට ගිහිල්ලා තියෙන්න ඕනේ. දකුණට ගමන් කරපු දික්සිදුරේ ප්‍රතිබිම්බය වමට ගිහිල්ලා තියෙන්න ඕනේ. මේ මැද්දේදී දික්සිදුර සිරස් කම්බිය මත සමපාත වෙන්නත් ඕනේ. දික්සිදුර සිරස් කම්බිය මත සමපාත වෙන්නත් ඕනේ. හරි. ඊළඟට F කොටස ප්‍රිස්ම කෝණයේ A නම්ද සෝඩියම් ආලෝකය සඳහා අවම අපගමන කෝණයේ D නම්ද සෝඩියම් ආලෝකය සඳහා වීදුරු වල වර්ධනාංකය n සඳහා ප්‍රකාශනයක් අහනවා. වර්ධනාංකය n සඳහා ප්‍රකාශනයක්. හරිද? කීය දෙන්නේ? මොකක්ද දෙන්නේ? ඔයාලට මතක ඇති වර්ධනාංකය සඳහා ප්‍රකාශනය n සමානයි මොකද්ද? sin a ධන d බෙදීම 2 sin a ධන d බෙදීම 2 ඕක බෙදීම sin a බෙදීම 2 sin a බෙදීම 2 ඔන්න වර්ධනාංකය සඳහා ප්‍රකාශනය. ඊළඟට අහනවා a වලගේ අංශක 60ක් නම් වර්ධනාංකය. දැන් අපි d හොයාගෙන තියෙන අංශක 29 කලා අංශක 39 කලා 46 කියලා. අංශක 39 කලා 46 කියලා. හරිද? එහෙනම් a වලගේ අංශක 60යි නම් උඩට එනවා sin 60 ධන 39යි කලා 46 බෙදීම 2. බෙදීම 2. ඕක බෙදන්න ඕනි sin 60 බෙදීම 2කින්. sin 60 බෙදීම 2කින්. හරිද? මේක සුළු කරලා උත්තර එවන්න බලන්න. ඕක සුළු කරලා උත්තර එවන්න කවුරු හරි ඉක්මනට.
හරි. කී දෙන්නේ උත්තරේ? 1.5 වගේ. ආසන්න වශයෙන් 1.52